හොඳයි හැම කෙනෙක්ම සාදරයෙන් පිළිගන්නවා බීජ ගණිත මූලික දැනුම පාඨමාලාවට මේ පාඨමාලාව මේ පාර O level ලියන ළමෙක්ට 10 වසර ළමෙක්ට ඒ වගේම රිවිෂන් මේ 2022 A level 21 A level කරන්න බලාපොරොත්තු වෙන අයට ඉතාම වැදගත් මූලික දැනුමක් නැති වුණත් ඒ අයට ගැළපෙන ආකාරයට මම මේ පාඨමාලාව පිළිගස්වලා තියෙනවා එතකොට මේක 6 වසරේ ඉඳලා 11 වසර දක්වා සියලුම සිද්ධාන්ත ආවරණය වෙන විදිහට තමයි මම මේක පෙළගස්සලා තියෙන්නේ. මූලික දැනුමක් අවශ්‍ය වෙන්නේ ඕනෙම කෙනෙකුට බිඳුවේ ඉඳලා මේක අල්ලගෙන යන්න පුළුවන් මූලික දැනුමක් අවශ්‍ය නැහැ බීජ ගණිතයේ. හැබැයි මේ ගණිතය අපි ගත්තාම ප්‍රධාන කොටස් 5කට 6කට අපි බෙදනවා ඉගෙන ගැනීමේ පහසුව සඳහා ගත්තොත් අංක ගණිතය කියලා අපිට කොටසක් වෙන් කරන්න පුළුවන් මිනිතය කියලා කොටසක් වෙන් කරන්න පුළුවන් බීජ ගණිතයේ ප්‍රධාන තැනක් හිමි වෙනවා. එතකොට බීජ ගණිතය ජ්‍යාමිතිය සංඛ්‍යානය කුලක හා සම්භාවිතාව තමයි මේ ප්‍රධාන කොටස් 6. මේ ප්‍රධාන කොටස් 6නුත් මූලික ගණිත දැනුම ඒ කියන්නේ මේ අංක ගණිත දැනුම විතරක් තිබුණාට මදි බීජ ගණිත දැනුම අවශ්‍ය වෙනවා මේ ජ්‍යාමිතියට කුලක හා සම්භාවිතාවට මිනිතයට. එතකොට මේ බීජ ගණිතයට තාමත් වැදගත් ස්ථානයක් තමයි හම්බ වෙන්නේ. එතකොට අංක ගණිතයේ අපි සාමාන්‍යයෙන් බෙදීම් ගුණ කිරීම මේ අංක පාවිච්චි කරලා අපි සිදු කරන දේවල් තමයි අංක ගණිතයට වැටෙන්නේ. මිනිතය කියලා කියන්නේ වර්ගඵලය පරිමාව ඒ වගේ දේවල් අපි හොයලා තියෙනවා. ඒතර පරිමිතිය ගණනය කරන වෘත්තයක පරිධිය ඒ වගේ ඒවා මේ මිනිතයට වැටෙන්නේ. එතකොට ඒවට අවශ්‍ය වෙන දැනුමක් තමයි මේ බීජ ගණිතය. අපි ඉස්සරහට කතා කරනවා බීජ ගණිතය කියන්නේ මොකක්ද කියලා. ඒතකොට ජ්‍යාමිතිය දැන්ටමත් ඔයගොල්ලෝ දන්නවා ඇති. නිර්මාණ එතකොට ප්‍රමේයන් මේ කොටස් වැටෙන්නේ ජ්‍යාමිතියට. එතකොට සංඛ්‍යානේ ඔයගොල්ලෝ දැන්ට යම්කිසි අවබෝධයක් ලැබිලා ඇති 6 වසරේ 8 වසරේ සාමාන්‍ය 6 වසරේදී නෑ 9 10 11 ළමෙක් නම් සංඛ්‍යානේ කියලා කිව්වහම අවබෝධයක් ඇති දත්ත නිරූපණය හා අර්ථකථනය මධ්‍යනේ මාතේ මධ්‍යස්ථය ගණනය කරන්නේ මේ සංඛ්‍යානේ කියන කොටස. යටතේ වටපස්ථාර තියෙන්නේ ඒවට අදාළව. ඒතකොට කුලක හා සම්භාවිතාව කියන එකත් දැන් ඔයගලන්ට අවබෝධයක් ඇති ඉන්නවනම් තර්ක කිරීමේ හැකියාව සාමාන්‍යයෙන් කුලක කියන පාඩමෙන් අපිට ලැබෙනවා මේ සම්භාවිතාව කියන ඒවායින් අපි යම් තාක් දුරට 10 වසරේදී ඉගෙනගෙන ඇති යම් කරුණු. එතකොට අපි බලමු මේ බීජ ගණිතය කියන්නේ මොකක්ද කියලා. පටන් ගන්න කලින් මම පොඩි හැඳින්වීමක් කරන්නම්. බීජ ගණිතය ගත්තාම මේක කරන්න නම් මේ අංක ගණිතයේ තියෙන මූලික දැනුම තියෙන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍ය එකතු කරන්න, බෙදන්න, අඩු කරන්න, වැඩි කරන්න පුළුවන් නම් ඒ කෙනෙක්ට මේක ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ මේ බීජ ගණිතය නිසා සංඛ්‍යාන කුලක ඊට පස්සේ සම්භාවිතාව අපිට තව ගන්න පුළුවන් මිනිතය කියන කොටස. මේ හැම කොටසකටම පදනම වෙන්නේ මේ බීජ ගණිතය. අංක ගණිතය හැරුණාම සෑහෙන කාර්යභාරයක් මේ බීජ ගණිතය නිසා සිද්ධ වෙනවා. එතකොට අපි මේ බීජ ගණිතය ඉගෙන ගන්න එක තාමත් වටිනවා. ගණිතයේන ප්‍රධාන කොටසක් මේ බීජ ගණිතය කියන්නේ. හරි අපි බලමු ඊළඟට බීජ ගණිතයේ අන්තර්ගතය. ඒ කියන්නේ මම මේ පාඨමාලාවේදී කතා කරන්න බලාපොරොත්තු වෙන කොටස් ටික තමයි මම මේ පෙළගස්වලා තියෙන්නේ. ඒකට ඔයගලන්ට බලා ගන්න පුළුවන් අඤ්ඤාත කියලා කොටසක් කතා කරනවා. ඇත්තටම බීජ ගණිතයේ පදනම් වෙලා තියෙන අඤ්ඤාත මත. ඊට පස්සේ බීජීය සංකේත. ඒවා නිරූපණය කරන්න පාවිච්චි කරන ඒවාට අපි කියනවා බීජීය සංකේත කියලා. ඉදිරියේදී මේ පිළිබඳව අපි වැඩිදුර කතා කරනවා. ඊට අමතරව ගත්තොත් මේ බීජීය ප්‍රකාශන සංගුණක බීජීය ප්‍රකාශන ගොඩනැගීම සරල සමීකරණ කියන කොටස් ටික කතා කරනවා. ඊට අමතරව අපිට කතා කරන්න වෙනවා සරල සමීකරණ ගොඩනැගීම, සරල සමීකරණ විසඳීම, ද්විපද ප්‍රකාශන, බීජීය ප්‍රකාශන වල එකතුව, ද්විපද ප්‍රකාශන වල ගුණිතය මෙන්න මේ කොටස් ටික අනිවාර්යෙන් වැදගත්. එතකොට මම මේක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොටස් 3කට හෝ 4කට. අද දවසේ කතා කරන්න පුළුවන් මේ බොහෝ විට
අපිට මෙන්න මේ කොටස් ටික අඥාත කියන එක මේ අඥාත කියන කොටස බීජීය සංකේත බීජීය ප්‍රකාශන සංගුණික කියන කොටස් ටික අපිට මෙන්න මේ හතර තමයි අද කතා කරන්න පුළුවන් වෙන්නේ මේක තාම සරලව මුල ඉඳලා මම කතා කරනවා. එතකොට මේ පාඨමාලාව අවසානයේ ඔයාලට මෙන්න මේ XYZ කියන්නේ ABC ඒ ධන 8 සමානයි 17. මෙන්න මේ වගේ ප්‍රකාශන තේරුම් ගන්න පුළුවන් වෙනවා. දැන්ටමත් මේවා තේරෙනවා නම් ඔයාට යම් තාක් දුරට බීජ ගණිත දැනුම තියෙනවා. එතකොට මේ x වර්ග ඍණ y වර්ග. මෙතන ලියලා තියෙනවා x ඍණ y x ධන y. මේක තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ බීජ ගණිත දැනුම තියෙන කෙනෙක්ට. දැන් අපි ඊළඟ කොටසට යමු. එතන මේක කා සඳහාද? මේ පාඨමාලාව ඇත්තටම 6 වසර ඉඳලා 11 වසර දක්වා ඕනම කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන්. මම ගොඩක්ම ටාගට් කරලා තියෙන්නේ 9 ඉඳලා 11 වසර දක්වා සිසුන්. ඒ කියන්නේ මේ විශේෂයෙන්ම කිව්වොත් O level විභාගෙට පෙනී සිටින අය. නමුත් 6 වසර ඉඳලා තියෙදි කතා කරනවා 6 වසර 7 වසර 8 වසර ඊට අමතරව ගොඩක් වෘත්තිමය විභාග කරද්දී ඒ සීමා ඒ වගේ විභාග කරද්දී මෙන්න මේ බීජ ගණිත කියන දැනුම ඉතාම වැදගත්. ඒක නිසා ඒ කෙනෙකුට උනත් මුලින් ඉඳලා Tamanට නොතේරෙන දෙයක් තියෙනවා නම් මේ පාඨමාලාවට සම්බන්ධ වුණාම මුලින් ඉඳලා බලා ගන්න පුළුවන්. මම දිගටම සතියකට සාමාන්‍ය එකපාරක් වගේ එක දිගට සති 3ක් විතර යද්දි මේ පාඨමාලාව අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. කැමති කෙනෙක් ඉන්නවා නම් YouTube channel එකේ ඒක බලන්න පුළුවන්. එතකොට බීජ ගණිතයේ පටන් ගන්න තමයි දැන් යන්නේ. මෙතන ඉඳලා තමයි පාඩම් පටන් ගන්නෙ. මෙතනදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතාම සරලව. මේ බීජ ගණිතයේ ගොඩ නැගිලා තියෙන්නේ මේ අඥාත කියන දේවල්. එතකොට අඥාත කියන්නේ මොනවද? දැන් මේ අඥාත කියන ඒවා අපි දන්නේ නැති දේවල්, නොදන්න දේවල් වලට තමයි අඥාත කියලා කියන්නේ. එතකොට අපි උදාහරණ කීපයක් අරගෙන බලමු. අඥාත කියන්නේ මොනවද කියලා. දැන් ඔයගලන්ට මෙතන පේනවා බෝංචි කිලෝවක මිල, පාන් ගෙඩියක මිල, වහලේ ඇති උළු කැට ගන්න. දැන් බලමු බෝංචි කිලෝවක මිල දන්නවද? සමහරට බෝංචි කිලෝවත් 240ක් වෙන්න පුළුවන්, 250ක් වෙන්න පුළුවන්. සමහර කාලවලට ගණන් යනවා ඊටත් වඩා වැඩි 300 350. එතකොට ඒක දැන් අපි දන්නේ නැහැනේ. ඒක නිසා මේක අඥාතය. දෙවෙනි උදාහරණේ පාන් ගෙඩියක මිල. ඔයාලා දන්නේ නැත්නම් ඒක අඥාතයක් කියලා ගන්න පුළුවන්. හැබැයි මම දන්නවා පාන් ගෙඩියක් 65යි කියලා. එහෙනම් මේක අඥාතයක් නෙමෙයි. අඥාතයක් කියලා කවුරු හරි කිව්වත් වැරද්දක් නෑ. මොකද අඥාතයක් උඩට අපිට ඒක දාන්න පුළුවන්. වහලේ ඇති උළු කැට ගන්න. දැන් හිතන්න වහලේ උළු කැට ප්‍රමාණයක් තියෙනවා. උළු කැට 500ක් වෙන්න පුළුවන්, 1500ක් වෙන්න පුළුවන්. හැබැයි අපි නිශ්චිතවම දන්නේ නෑ කොච්චර ප්‍රමාණයක් උළු කැට තියෙනවද කියලා. එහෙනම් නිශ්චිත ගණනක් ඇති. හැබැයි ඒක අඥාතය. එහෙනම් මේකත් නොදන්න එකක්. අපි ඉස්සරහට කතා කරනවා විචල්්‍ය සහ අඥාතය. දැන් මේ තුන්වෙනි එක වහලේ ඇති උළු කැට ගණනයි බෝංචි කිලෝවයි ගත්තාම මේ දෙක චුට්ටක් වෙනස්. දෙකම අඥාත තමයි. එකක් විචල්්‍යයක්, අනික නියතිය. අඹ ගෙඩියක මිල. ඒකත් අපිට ගන්න පුළුවන් අඥාතයක් විදිහට. අඹ ගෙඩිය තියෙනවා 80, 160, 200 ඔය වගේ ගණන් වලට අඹ තියෙනවා. අපි දන්නේ නැති හින්දා ඒක අඥාතයක්. කීරි සම්බ කිලෝවක මිල. ඒක කීරි සම්බ කිලෝවක මිල ගත්තාම අපිට කියන්න පුළුවන් අඥාතයි කියලා. සමහරට ඒක 165 වෙන්න පුළුවන්, 200 වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ. ඒක නිසා ඒක අඥාතයක් විදිහට අපිට ගන්න පුළුවන්. ඊළඟට දාලා තියෙනවා පරිසර උෂ්ණත්වය. ඔයගොල්ලෝ දන්නවා උෂ්ණත්වය අපි සෙල්සියස් වලින් මනිනවා. සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 37යි. සෙල්සියස් අංශක 35යි. ඕ වගේ අපි කතා කරනවා උෂ්ණත්වය. දැන් මේ වෙලාවේ සමහර වෙලාවට රැ වෙලාවට උෂ්ණත්වය අඩු වෙන්න පුළුවන්. එතකොට පරිසර උෂ්ණත්වය සැරෙන් සැරේට වෙනස් වෙනවා. මේ වෙලාවේ මම උෂ්ණත්වය මැනලා නැහැ. මම දන්නේ නැහැ. ඒක නිසා ඒක අඥාතය. මම මේ උදාහරණය කියන්නේ මේ උදාහරණය ගන්න මේ බීජ ගණිතය හඳුන්වන්න. ඔයගලන්ට මේ සරලම අවස්ථාවක්. බීජ ගණිතයේ ආරම්භක යෙදීමක් මේක. අපි දන්නේ නැතුව අපි බීජ ගණිතය පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මේක ඊටාම සරල අවස්ථාවක්. බලන්න මේ ගානේ කියලා තියෙනවා සජිත් හා රනිල් ළඟ ඇති මුදලේ එකතුව රුපියල් 100ද. කියන්නේ දෙන්න ගාවම රුපියල් 100ක් තියෙනවා. හොඳ ලස්සන උදාහරණයක් අරන් තියෙන්නේ. රනිල් ගාව රුපියල් 90ක් තියෙනවලු. ඊට පස්සේ කියලා තියෙනවා රනිල් ගාව 90ක් තියෙනවා. සජිත් ළඟ තියෙන ගාන දන්නේ නැහැ. එහෙනම් ඒක අඥාතයක්. සජිත් ළඟ තියෙන ගාන දන්නේ නැහැ. ඒක අඥාතයක්. එතකොට අහලා තියෙන්නේ සජිත් ළඟ තියෙන මුදල.
ඉතින් දැන් අපිට මේක ගත්තොත් රනිල් ගාව කීයද තියෙන්නේ? අපිට ලියන්න පුළුවන් රනිල් ගාව 90ක් තියෙනවා කියලා. ඒකට 90යි මේ සජිත් ගාව මුදලයි එකතු කරපුවාම රුපියල් 100ක් වෙන්න ඕනේ නේද? සජිත්ගේ මුදල එකතු කරපුවාම රුපියල් 100ක් වෙන්න නම් දැන් මේක අපිට බැලු බැලමට පේනවා මෙතනට එන්න ඕනේ 10 කියලා. ඉතින් බීජ ගණිතය පාවිච්චි කරලා මේ වගේ අගයන් හොයන්න පුළුවන්. දැන් මේක ඉතාම සරල අවස්ථාවක්. පැහැදිලි කරන්න හින්දාගත්තේ. මේකට බීජ ගණිත දැනම ඕනෙත් නැහැ. සාමාන්‍යයෙන් අපේට සාමාන්‍ය පොඩක් හිතුවොත් මේ ගාන හදන්න පුළුවන්. හිතලා කරන්න පුළුවන්. හැබැයි බීජ ගණිතයෙන් බලාපොරොත්තු වෙන්නේ මීට වඩා ටිකක් සංකීර්ණව හදන්න. මම මේ උදාහරණයට ගත්තේ ඉතාම සරල අවස්ථාවක්. ඒතකොට සජිත් ළඟ තියෙන මුදල අඥාතය. දැන් මම ඒක හොයාගත්ත 10යි. මම තව ටිකක් විතර සංකීර්ණ උදාහරණයක් ගන්නම්. එතකොට මේක පැහැදිලි කරන්න ලේසි. දැන් බලන්න මේ උදාහරණය කියලා කියනවා බන්දුල ළඟ ඇති මුදල විමල් ළඟ ඇති මුදල මෙන් දෙගුණයක්. ඒක තමයි පළවෙනි කාරණාව මේකේ. දෙවැනියට කියලා කියනවා දෙදෙනාම ළඟ ඇති මුදලේ එකතුව රුපියල් 30ක්. දෙදෙනාම ළඟ ඇති මුදල් වෙන වෙනම සෙවන්න. දැන් මේක කලින් වගේ සරල නෑ. මොකද කලින් එක්කෙනෙක් ගාව තියෙන මුදල දන්නවා. දෙන්නගෙම එකතුවක් දන්නවා. එතකොට අපිට ඒක විසඳන්න ලේසි. දැන් මෙතන බන්දුල ගාව තියෙන මුදල මම දන්නේ නෑ. එතකොට විමල් ගාව තියෙන මුදල මම දන්නේ නෑ. එකතුව 30යි කියලා විතරයි දන්නේ. ඉතින් මං හිතනවා 30ට වඩා අඩු ගාණක් නේ. මං හිතනවා විමල් ගාව 5ක් ඇති කියලා. ඒතකොට සජිත් ගාවේ නම් 10ක් තියෙනවා. මොකද මේගොල්ලෝ කියලා තියෙනවානේ බන්දුල ළඟ ඇති මුදල විමල් ළඟ ඇති මුදල මෙන් දෙගුණයක්. ඒ කියන්නේ විමල් ගාව 5ක් තිබුණොත් මෙයා ගාව 10ක් තියෙනවා. හරි. එතකොට 5ක් තියෙද්දි මෙයා ගාව 10ක් තියෙන්න පුළුවන්. හැබැයි එකතුව 30ට සමාන වෙනවද? නෑ නේද පුතේ? එකතුව 30ට සමාන වෙන්නේ නැහැ කියන්නේ මේක වෙන්න බෑ. එහෙනම් මම ඊට පස්සේ හිතනවා එහෙනම් විමල් ගාව 10ක් ඇති කියලා. ඒතකොට විමල් ගාව 10ක් තියෙනවා නම් බන්දුල ගාව තියෙන්න ඕනේ ඒ වගේ දෙගුණයක්. ඒ කියන්නේ 20ක්. එහෙනම් දැන් මේක වෙන්න පුළුවන් බලමු අපි එකතුව හරිද කියලා. ඔව් මෙයා ගාව 10යි. එතකොට පුතේ මෙයා ගාව 20යි දෙකේම එකතුව අපිට ලැබිලා තියෙනවා 30ක් කියලා. එහෙනම් මේ කියන කතාව හරි. එහෙනම් බන්දුල ගාව 20යි විමල් ගාව 10යි. ඔන්න අපි ඒක ටිකක් කල්පනා කරලා මේ ගාන විසඳුවා. මේ දෙකම අඥාත. බන්දුල ගාව තියෙන මුදලත් අඥාතයක්, විමල් ගාව තියෙන මුදලත් අඥාතයක්. දැන් මේක මෙච්චර හිතන්නේ නැතුව සරල සමීකරණයක් පාවිච්චි කරලා අපිට විසඳන්න තිබුණා. ඒක තමයි අපි බීජ ගණිතයේදී බලාපොරොත්තු වෙන්නේ. හරි මම ඊළඟ අවස්ථාවට යන්නම්. මේක ටිකක් කලින් එකට වඩා සංකීර්ණයි. ඒකට ඔයගලන්ට තේරෙයි බීජ ගණිතයේ වැදගත්කම. මේවා හිතලා විසඳන්න ගියොත් අමාරුයි. විචල්්‍ය දෙක තුනක් තියෙද්දි. එතකොට අපිට ඒක එකපාර බීජ ගණිතයේදී විසඳන්න පුළුවන් වෙනවා. ඒ ආකාර තමයි අපි ඉස්සරහට කතා කරන්නේ. අපි බලමු මේ ගාන. බලන්න මේ ගාන හදන්න පුළුවන් කෙනෙක් ඉන්නවද කියලා. එතකොට මේ වීඩියෝ එක නවත්තලා ඔයගලන්ට පුළුවන් මේ ගාන හදන්න පුළුවන්ද කියලා උත්සාහ කරන්න. මම මේක වීඩියෝ එක රෙකෝඩින් එකක් ඉඳලා මම මේ ගාන හදාගෙන යන්නම්. මේක කියලා තියෙනවා දරණි හා සසීල් ගාව ඇති මුදලේ එකතුව මිලියන 50ක්. මිලියන 50ක් කිය දෙන්න ගාව තියෙනවා. දරණි ළඟ ඇති මුදලේ දෙගුණ කර එයට සශීගේ මුදල එකතු කළ විට එහි වටිනාකම රුපියල් මිලියන 70ක්. දෙදෙනාම ළඟ ඇති මුදල වෙන වෙනම සොයන්න. දැන් මෙතන මම දන්නෙත් නෑ දරණි ගාව කීයද තියෙන්නේ සශීල් ගාව කීයද තියෙන්නේ කියලා. මිලියන 50යි කියලා තියෙනවා. ඒ මිලියන 50යි කියලා තියෙන්නේ දරණි හා සශීල් ගාව ඇති මුදලේ එකතුව. ඊට පස්සේ තව සම්බන්ධතාවයක් දීලා තියෙනවා දරණි ළඟ ඇති මුදල දෙගුණ කරලා. ඒ කියන්නේ දරණි ගාව තියෙන ප්‍රමාණය වගේ දෙගුණයට සසී ගාව තියෙන ප්‍රමාණය එකතු කළොත් ඒක 70යි කියලා. දැන් මේක විසඳන්න පුළුවන් ද සාමාන්‍යයෙන් හිතලා? පුළුවන්. හැබැයි වෙලා යනවා. ඒකට මෙන්න මේ වගේ එකක් විසඳන ආකාරය මම කතා කරනවා බීජ ගණිතය පාවිච්චි කරලා. අන්න ඒකට අවශ්‍ය මූලික දැනුම ටික දැන් අපි අරගෙන ඉමු. මම හිතනවා ඔයගලන්ට බීජ ගණිතය කියන්නේ මොකක්ද කියලා යම් කිසි අවබෝධයක් එන්නේ නැති මේ පාඩමේ ඉස්සරහට ඒක තවත් වැඩි වෙයි. අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. හරි. එහෙනම් මම මේ පාඩමේ ඉතාම වැදගත් කොටස මේ පටන් ගන්න යන්නේ බීජ ගණිතය කියන කොටසේ බීජීය සංකේත කියන එක. මේ බීජීය සංකේත කියන්නේ දැන්ට පුතාලා දන්නවා බීජීය සංකේත නෙමේ. ඔයගොල්ලෝ දන්නේ
සංකේත කිව්වහම මේ 1 2 3 4 මේවා ඉලක්ක මේ ගණිතයේදී පාවිච්චි කරන සංකේත යම්කිසි අගයන් නිරූපණය කරන්න අපිට මේ 5 4 පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අපි මේ එකතු කිරීම යම්කිසි ගණිත කර්මයක් එකතු කළාද සංඛ්‍යා දෙකක් අඩු කළාද බෙදුවද ගුණ කළාද කියන්නේ මෙන්න මේ සංකේත පාවිච්චි කරනවා. දැන් මේවා අපි දන්න සංකේතනේ. ඒකට ඊට අමතරව අපි නොදන්නේ වට පාවිච්චි කරන සංකේත තියෙනවා. එතකොට මේ බීජීය සංකේත කියන්නේ දැන් අපි 8 කියන එක නිරූපණය කරන්න මෙන්න මේ වගේ සංකේතයක් ලියනවා වගේ අඤ්ඤාත තියෙනවනේ. හිතන්න වහලේ තියෙන උළු කැට සංඛ්‍යාව. අපි දන්නවද? දන්නේ නැහැ. එතකොට මට ගන්න පුළුවන් වහලේ ඇති උළු කැට ගණන. මේක මට x කියලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මට ඕන නම් y කියලා ගන්න පුළුවන්. අපි තව උදාහරණයක් ගමු. මේ මොහොතේ උෂ්ණත්වය මේ මොහොතේ උෂ්ණත්වය දැන් අපි දන්නේ නැහැ නේ අඤ්ඤාතයක් මම ගන්නවා මම හිතනවා ඒක y කියලා මේ මොහොතේ උෂ්ණත්වය දන්නේ නැහැ ඒක සෙල්සියස් අංශක 30 30 වෙන්න පුළුවන් 28 වෙන්න පුළුවන් එහෙම නැත්නම් 35 වෙන්න පුළුවන් මොන ආගියද කියලා මම දන්නේ නැහැ. එතකොට ඒ වෙනුවට මම y යොදාගෙන තියෙනවා. මට ඒකට 37 යොදා ගන්න පුළුවන්ද? බෑ මම දන්නේ නැහැ. ඒකින්ද මම ඒකට y යොදාගෙන තිබුණා. එතකොට මෙන්න මේ බීජීය සංකේත කියන්නේ අර අපි නොදන්න අඥාත නිරූපණය සඳහා සංඛ්‍යාත්මක අගයන් පාවිච්චි කරන්න බෑනේ. ඒ වෙනුවට අපි පාවිච්චි කරනවා මෙන්න මේ ඉන්ඩිසි හොඩියේ සිම්පල් ලකුණු. අන්න ඒවට තමයි අපි බීජීය සංකේත කියන්නේ. එතකොට ඒක මෙන්න මේ විදිහට ලියා ගන්න. දැන් මේ පාඨමාලාව බලන කෙනෙක් ඉන්නවා නම් එයාට ලියා ගන්න පුළුවන් බීජීය සංකේත කියන එක යටින් මෙන්න මේ විදිහට. අඥාතයක් ඇති විට. ඒ කියන්නේ මේ නොදන්නා දේ මේ නොදන්නා අගය නිරූපණය කිරීමට භාවිතා කරන ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් ලකුණු. එතකොට කැපිටල් ලකුණු නෙමෙයි අපි මෙතනදී බහුලව භාවිතා කරන්නේ මේ සිම්පල් ලකුණු. මේවට තමයි අපි බීජීය සංකේත කියන්නේ. එතකොට අපිට ගන්න පුළුවන් මේ x y z. ඒ වගේම a b c. මම ඉස්සරහට කතා කරනවා මේ x y z සහ a b c ගැන. ඔන්න ඔය විදිහට අපිට සංකේත පාවිච්චි කරන්න පුළුවන්. හරියට 7 8 9 එතකොට 88 ඒ වගේ විවිධ අගයන් නිරූපණය කරන්න මෙන්න මේ ABC පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මම හිතනවා මේක පැහැදිලි ඇති කියලා. එතකොට මේ බීජීය සංකේත එහෙම නැත්නම් මේ අඥාත අපිට ගන්න පුළුවන් කොටස් දෙකකට මේ බීජීය සංකේත කියන ඒවා දැන් පැහැදිලි කළා. මේ බීජීය සංකේත වලින් නිරූපණය කරන ඒවා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි
විචල්්‍ය සහ අඥාත කියන එක. විචල්්‍ය සහ අඥාත. ඒකට මේ විචල්්‍ය කියන එක මම දැන්නවත් කතා කළා විචලනය වන වෙනස් වන දේවල් වලට. උදාහරණයක් විදිහට ගත්තොත් මේ දවසේ උෂ්ණත්වය මේ වෙලාවේ එක අගයක් තව ටිකකින් ඒක අඩු වෙන්න පුළුවන් වැඩි වෙන්න පුළුවන්. එතකොට අපි ගත්තොත් මේ උෂ්ණත්වය ගත්තා ඊට පස්සේ අපිට ගන්න පුළුවන් අඹ ගෙඩියක මිල කාලෙන් කාලට වෙනස් වෙනවා. බෝංචි කිලෝ එක මිල කාලෙන් කාලට වෙනස් වෙනවා. ඒතර පාන් ගෙඩියක් වුණත් කාලෙන් කාලට වෙනස් වෙනවා කියලා විචල්්‍යෙත් දාන්න පුළුවන්. හැබැයි ඒක වර්තමානයේ 65 කියන නිශ්චිතගය තියෙනවා. ඒකට විචල්්‍යයක් කියන්නේ වෙනස් වෙන දේවල් වලට. ඒතර කාට හරි ඕන ලියා ගන්න පුළුවන් මේ විචල්්‍ය කියන අඥාතය වෙනකොට මේ විචල්්‍ය කියන එකේ තේරුම වෙනස් වෙන දේවල්. ඒතර නියත කියන්නේ දැන් වහලේ තියෙන උඩු කැට ගන්න 508යි 1500යි. ඒක නිශ්චිතය කියන්නේ කවුරුත් වහලෙට අලුතෙන් උඩු කැට ගෙනත් දාන්නේ නැහනේ. එතන වහලේ තියෙන උඩු කැට ප්‍රමාණය වැඩි වෙන්න විදිහක් නැහැ. දැන් හිතන්න කෙසෙල් කැනක ඇවරියක් ගන්නවා. ඒකේ තියෙන ගෙඩි ගාන ගන්නවා. ඒ ඇවරියේ දැන් මම දන්නේ නැහැ ගණන් කරන්න කලින් ඒ ඇවරිය කීයක් තියෙනවද කියලා. හැබැයි ඇවරියේ ගෙඩි ගාන ගත්තොත් ඒක නියතයක්නේ. අපි දන්නේ නැහැ ඒකින්ද අඥාතයක් කියලා කියන්න පුළුවන්. ඒකට ඒක නියතයක්. හැබැයි මම අහපු ලෙසේ කෙසෙල් කියන්නේ වෙනම ඇවරිය අරගෙන ඒවැය තියෙන ගෙඩි ගාන ගන්නවා. එතකොට ඒක වෙනස් වෙන්න පුළුවන්. ඇවරියෙන් ඇවරියට වෙනස් වෙනවා. එතකොට විචල්්‍යයක් එක එක පටලව ගන්න එපා. මම කිව්වේ යම් කිසි ඇවරියක් ගන්නවා ඒකේ මම ගෙඩි ගණන ගණන් කරනවා. ඒක නියතියක්. ඒතර අපි තව උදාහරණයක් ගත්තොත් දැන් මට කියන්න පුළුවන් මේ වෙලාවේ පාරේ නවත්තලා තියෙන වාහන සංඛ්‍යාව මේ මොහොතේ සැලකුවොත් ඒක නියතියක්. තව අලුතෙන් ඇවිල්ලා නවත්තන්න පුළුවන්. හැබැයි මේ මොහොතේ වාහන නවත්තලා තියෙන්නේ දෙකයි. කාර් දෙකයි වෑන් එකයි වාහන තුනයි තියෙන්නේ. ඒ වගේ එක නියතයක් වෙන්නත් පුළුවන් විචල්්‍යයක් වෙන්නත් පුළුවන්. මම හිතනවා නියත කියන්නේ මොකක්ද කියලා පැහැදිලිව. ඒතකොට නියතය අඥාතයක්ද නැත්ද කියන එක අපි තීරණය කරන්න ඕනේ. දැන් කෙසෙල් කැනක තියෙන ගෙඩි ගන්න ඒක අඥාතයක් වෙන්න පුළුවන්. හැබැයි නියතයි. ඒ කියන්නේ තියෙන්නේ යම් ප්‍රමාණයක්. පාරේ තියෙන වාහන සංඛ්‍යාව දැන් මට පේනවා නම් නවත්තලා තියෙන්නේ 3යි කියලා ඒක අඥාතයක් නෙමෙයි. හැබැයි නියතයක් 3යි. තව ටිකකින් ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒතකොට නියත අඥාත සහ දන්නේවා කියලා අපිට ගොඩක් දෙයකට අපිට ගන්න පුළුවන්. එතකොට මෙතන මතක තියාගන්න ඕනේ සාමාන්‍යයෙන් අපි මේ විචල්්‍ය ගද්දී විචල්්‍ය නෙමෙයි අපි මේ නියත ගද්දී ඒවා කොටස් දෙකකට බෙදුවානේ. අඥාත එහෙම නැත්නම් නියත කියලා. මේ විචල්්‍ය නෙමෙයි අඥාත කොටස් දෙකකට බෙදුවා. හරි මම ආයෙ මොනදලා පැහැදිලි කරන්නම් මේ නියත කියන්නේ මොකක්ද කියලා. නියත කියන එක පැහැදිලි කළා. හරි මම ආයෙ මොනේ ඉඳලා කතා කරන්නම් මේ නියත සහ හරි දැන් මම පැහැදිලි කරන්න යන්නේ මේ අඥාත වලට සුදුසු සංකේත පාවිච්චි කරන්න ඕනේ. දැන් මම කලින් කිව්වනේ බීජීය සංකේත කියන්නේ x y z a b c p q r කියලා. හැබැයි මේ විචල්්‍ය සම්මතයක් විදියට මේ නියත අඥාත විචල්්‍ය මේ කොටස් දෙක මේ අඥාත කොටස් දෙකකට බෙදලා නියත හා විචල්්‍ය කියලා මෙන්න මේ කොටස් දෙක අපි කතා කරද්දී ඒගොල්ලෝ ගණිතයේදී නිරූපණය කරන්න පාවිච්චි කරන ඉංග්‍රීසි හෝ DA සිම්පල් අකුරු XYZ හා අපිට ගන්න පුළුවන් ABC කියලා. බහුලවම මේ XYZ යොදාගන්නේ විචල්්‍ය වලට. දැන් මේ ABC යොදාගන්නේ නියත වලට. හැබැයි එහෙමම කියලා එකක් නෑ. සම්මතයක් විදිහට දැන් ගොඩක් අය පාවිච්චි කරනවා මේක. ඕනනම් ඔයාට කැමති නම් විචල්්‍යයකට ඒ කියලා දාගන්නත් පුළුවන්. හැබැයි එහෙම නෙමේ බහුලව යොදාගන්නේ XYZ. එතකොට P කියලා විචල්්‍යයක් ගන්න පුළුවන්. R කියලා ඔයාට ඕන නම් නියතයක් ගන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නෑ ගන්න පුළුවන්. එතකොට සම්මතයක් විදිහට අපි අර ගන්න විදිහක් තියෙනවා. ඒක තමයි අපි මෙතනදී කතා කරන්නේ. පැන්සලක මිල. දැන් පැන්සලක මිල වෙනස් වෙන්නේ නැත්නම් නියතයක් නම් අපිට ඒක A කියලා දාගන්න පුළුවන්. දවසේ උෂ්ණත්වය මම ගන්නවා x කියලා. වහලේ තියෙන උළු කැට ගන්න මම ගන්නවා n කියලා. ගසක වසා ඇති කුරුල්ලන් ගන්න මට ගන්න පුළුවන් y කියලා. පොල් ගසේ ඇති ගෙඩි ගන්න. ඔව් මේ මොහොත වන විට පොල් ගහක මොකක් හරි පොල් ගහක් සැලකුවොත් ඒකේ ගෙඩි තියෙන්න පුළුවන්. සීමාවක් තියෙනවනේ. එහෙනම් ඒක නේද? මට ඕන නම් ඒක ගන්න පුළුවන් r කියලා. එතකොට මේ r කියන්නේ පොල් ගහේ තියෙන ගෙඩි ගන්න. ඕන නම් මට ඒක r නැතුව b කියලා වුණත් ගන්න පුළුවන්. පොල් ගෙඩියක මිල මම ඒක ගන්නවා මම ඒක ගන්නවා
දැන් මම ගත්තනේ ax n අරගෙන තියෙනවා y අරගෙන තියෙනවා r අරගෙන තියෙනවා b නම් මම මේක c කියලා ගන්නවා. පොල් ගෙඩියක මිල මේක නියතයක් වෙන්නත් පුළුවන් විචල්‍යයක් වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් විචල්‍යයකට x y z පාවිච්චි කරන්න කියන්නේ. එහෙම පාවිච්චි කළේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. ඒකට මට ඕනම් මේ පොල් ගෙඩියක මිල c කියලා ගන්න පුළුවන්. පැන්සලක මිල a වෙනුවට තව කෙනෙකුට ගන්න පුළුවන් ඕනම් y කියලා. ඕනම් b කියලා ගන්න පුළුවන්. Tamanට කැමති එකක් විදිහේ මේවට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් අකුරු විතරයි. හරි. ඊට පස්සේ මම කතා කරන්නම් මේ සමජාතීය හා විජාතීය කියන ඒවාට. සමජාතීය සහ විජාතීය කියන්නේ දැන් අපි ගත්තොත් මේ බීජීය සංකේත ටිකක් මම මෙතන ලියන්නම්කෝ. බීජීය සංකේත ගත්තොත් x කියලා ලියන්න පුළුවන් 2x x වගේ දෙගුණයක් ඈ. එතකොට 5x ඔය වගේ මට ලියන්න පුළුවන්. ඒ වගේම මට ලියන්න පුළුවන් y 3y 8y. තව ඕන ලියන්න පුළුවන් 3p 4q. මේ විදිහට විජීය සංකේත ලියන්න පුළුවන්. මෙන්න මෙතනදී මෙන්න මේ x 2x සහ 5x කියන අය සමජාතීය. ඔක්කොම x අය ඉන්නේ. ඒ වගේම y 3y 8y කියන අය සමජාතීයයි. එතන ඔක්කොම ඉන්නේ y කට්ටිය. හැබැයි මේ 2x ට y සමජාතීයද? නෑ. ඒ දෙන්න විජාතීයයි. වර්ග දෙකක්. විජාතික, විජාතීයයි. විජාතීයයි. x හා y විජාතීයයි. ඒතර 5x සහ 3y ඒ විජාතීයයි. ඒතර yx කියන්නේ විජාතීය. ඒතර මෙතන ගන්න පුළුවන් x නම් x විතරයි සමජාතීය වෙන්නේ. y නම් y විතරයි. p නම් p විතරයි. ඒතර ඔය විදිහට සමජාතීය සහ විජාතීය කියලා අපි කතා කරනවා. ඒකත් අනිවාර්යෙන්ම වැදගත්. මම තව උදාහරණයක් ගන්නම්. මෙතන ලියලා තියෙනවා 3x 3y 8x 3p. දැන් මෙතනින් සමජාතීය තෝරන්න කියලා කිව්වොත් මට තෝරගන්න පුළුවන්. මට ගන්න පුළුවන් මෙන්න මේ දෙන්න සමජාතීය කියලා. වෙන කවුරුත් මෙතන සමජාතීය නැහැ. 8i සහ 3y ගත්තොත් 8ix සහ 3y ගත්තොත් ඒ දෙන්න විජාතීය. 3ix සහ 3p ගත්තොත් ඒ දෙන්න විජාතීය. මොකද ඒ දෙන්න සමාන නැහැ. ඒකට සමජාතීය සහ විජාතීය කියන්නේ ඔන්න ඔය විදිහට අපිට ගන්න පුළුවන්. මේ විජීය ප්‍රකාශන මම හිතන්නේ විජීය ප්‍රකාශන වලින් මම දැන්ට මේ වීඩියෝ එක ඉවර වෙනවා. මේ විජීය ප්‍රකාශන කියන්නේ අර කලින් ඉගෙනගත්ත විජීය සංකේත තියෙනවනේ x එතකොට y එතකොට මෙන්න මේ දෙන්න ගණිත කර්මයකින් සම්බන්ධ කරනවා. උදාහරණයක් විදිහට මම ගන්නම් ඉස්සෙල්ලාම මේ බීජ ගණිතය නැතුව 5 කියන උදාහරණය ගන්නම්කෝ. දැන් මේ 5 කියන්නේ සංකේතයක්. 3 කියන්නේ සංකේතයක් යම්කිසි අගයක් නිරූපණය කරන. එතන මේ අගය නිරූපණය කරන්න පාවිච්චි කරපු මේ සංකේත දෙක මම එක්කව කරලා තියෙනවා. ක්‍රියාව එක්කව කිරීම, ගණිත කර්මය එක්කව කිරීම. මෙන්න මේකෙන් සම්බන්ධ කරපුවාම මේක ප්‍රකාශනයක් වෙනවා. ඒ වගේම මේ බීජීය x ධන y මෙන්න ප්‍රකාශනයක්. බීජීය සංකේත දෙකක් එකතු කරලා තියෙනවා. x 2x ඍණ x මෙන්න මේක බීජීය ප්‍රකාශනයක්. 2x ගෙන් x අඩු කරලා තියෙනවා. ඊට පස්සේ 8i b ඍණ a මෙන්න මේක ප්‍රකාශනයක්. බීජීය සංකේත දෙකක් තියෙනවා. ඒ සංකේත දෙක මේ ගණිත කර්මයක් පාවිච්චි කරලා අපි ලියලා තියෙනවා. එතකොට 8 වැඩි කිරීම a මේකත් ප්‍රකාශනයක් විදිහට අපිට ගන්න පුළුවන්. එතකොට 8i කියන්නේ බීජීය ප්‍රකාශනයක් වුවට වැරද්දක් නෑ. මොකද මේ දෙක අතර ගුණිතයක් තියෙනවනේ. ඒ වගේම 5i ධන 2 මේකත් බීජීය ප්‍රකාශනයක් විදිහට අපිට ගන්න පුළුවන්. මේ ගණිත කර්මයකින් සම්බන්ධ වෙලා තියෙනවනේ. එතකොට අපිට මේ බීජීය ප්‍රකාශන කියන්නේ මොනවද කියලා හුවොත් කියන්න පුළුවන්. ගණිත කර්මයක් මගින් බීජීය සංකේත සම්බන්ධ කර දැක්වීම. සරලව කිව්වොත් යම්කිසි ක්‍රියාවක් කරලා තියෙනවා බීජීය අඥාත දෙකකට, බීජීය සංකේත දෙකකට. එහෙම නැත්නම් අඥාත දෙකක් එකතු කරලා අඩු කරලා බෙදලා ගුණ කරලා ඕනම දෙයක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේ x කියන බීජීය සංකේතය එකතු කරලා තියෙනවා y කියන බීජීය සංකේතයකට. එතකොට මේ අඥාත දෙකේ එකතුව අරන් තියෙනවා.
දැන් මේක ප්‍රකාශනය. ඔයගලන්ට පේනවා බීජීය සංකේතයක් තියෙනවා, තවත් බීජීය සංකේතයක් තියෙනවා. මේ දෙන්න සම්බන්ධ කරලා ගණිත කර්මයකින්. ඒත් මේ වගේ එකකට අපි කියනවා බීජීය ප්‍රකාශනයක් කියලා. ඒත් දැන් ඔයගලන්ට පැහැදිලි ඇති බීජීය සංකේත කියන්නේ මුලින්ම කතා කළා අපි අඤ්ඤාත කියන්නේ මොනවද කියලා. මුලින්ම අපි කතා කළා අඤ්ඤාත. මුලින්ම අපි කතා කළා අඤ්ඤාත. අඤ්ඤාත කතා කළා. මුලින්ම අපි අඤ්ඤාත කතා කළා. එතකොට මේ අඤ්ඤාත ඊට පස්සේ අපි බෙදුවා කොටස් දෙකකට. මොකක්ද එකක් විචල්්‍ය කියලා කතා කළා. ඊට පස්සේ අපි මේක කොටස් දෙකකට බෙදුවා. ඊට පස්සේ අපි බෙදුවා මේ දෙවෙනි කොටස විදිහට නියත කියලා. නියත සහ විචල්්‍ය කියලා ඉගෙන ගත්තා. ඊට පස්සේ බීජීය සංකේත කතා කළා. ඒ කියන්නේ මේ අඤ්ඤාත එහෙම නැත්නම් මේ විචල්්‍ය හා නියත නිරූපණය කරන්න පාවිච්චි කරන මේ x y z එහෙම නැත්නම් a b c කියන ඒවා බීජීය සංකේත කියලා කතා කළා. ඒ විචල්්‍ය වලට x y z ගන්නවා a b c කියලා අපි නියත ගන්නවා. ওই විදිහට අපිට ගන්න පුළුවන්. එතකොට මේ විචල්්‍ය දෙක එකතුවක් එහෙම නැත්නම් විචල්්‍යයක නියතයක එකතුවක් විදිහට ගත්තොත් අපිට ඒක ප්‍රකාශනයක් කියන්න පුළුවන්. අපි ඉස්සරහට තවදුරටත් කතා කරනවා. මේවා තමයි බීජීය ප්‍රකාශන කියන්නේ. එතකොට අද දවසේ කතා කළේ ඔන්න ඔය කොටස් ටික. අඤ්ඤාත කියන එක කතා කළා. ඒක කොටස් දෙකකට බෙදුවා විචල්්‍ය සහ නියත කියලා. ඊට අමතරව ඒකේ ඒවා යොදාගෙන මේ බීජීය සංකේත ඒවා නිරූපණය කරන්න බීජීය සංකේත යොදා ගන්නවා. ඒවා ගැන කතා කළා. සංකේත දෙකක එකතුවක් වෙන බීජීය ප්‍රකාශන කතා කළා. එතකොට මෙන්න මෙතනින් අදට තියෙන මූලික කාරණා ටික ඉවර වෙනවා. ඊට අමතරව සමජාතීය කතා කළා. සමජාතීය එහෙම නැත්නම් විජාතීය. ඒතර සමජාතීය කියලා කිව්වේ 2x හා x කියන්නේ සමජාතීය බීජීය සංකේත දෙකක්. මේ වගේ වට අපි සමජාතීය කියලා කතා කරනවා. ඒතර ඔන්න ඔය කොටස් ටික කතා කළා. ඊට අමතරව තව පොඩි කොටසක් තියෙනවා මට කතා කරන්න අමතක වුණා. දැන් මං කියවනේ 2x හා x කියන්නේ සමජාතීයයි කියලා. එතකොට මේ 2x කියද්දි දෙකට අපි කියනවා සංගුණකය කියලා. මේ දෙකට අපි කියනවා සංගුණකය කියලා. මේක ලියා ගන්න. සංගුණකය. මේ x ට අපි කියනවා බීජීය සංකේතය. එතකොට මේ පදය ගත්තොත් මේ 2x කියන පදේ සංගුණකය 2යි x කියන්නේ බීජීය කොටස. මං ලිව්වොත් 5යි y කියලා. 5 කියන්නේ සංගුණකය. 3යි a කියලා ලිව්වොත් 3 කියන්නේ සංගුණකය. එතකොට මෙන්න මේ සංගුණකය කියන කොටස අපි අද කතා කළා. සංගුණකය. එතකොට සංගුණකය කියන කොටසෙන් මේක ඉවර වෙනවා. මේ සංගුණකය කියන්නේ අපි ගත්තොත් මෙතන උදාහරණ 6යි 5යි 8යි මේවා සංගුණක 6 5 8 මේවා සංගුණක. යම්කිසි බීජීය පදයක සංගුණකය කියලා ගන්න යා ඉස්සරහින් තියෙන සංඛ්‍යාත්මක අගය. එතකොට සංගුණකත් අපි කතා කළා. එතකොට මම ලබන සතියේ මේක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේසත් අද කතා කළේ අඤ්ඤාත කතා කළා. එතකොට මේක විචල්්‍ය ඊට අමතරව කතා කළා නියත කියලා. බීජීය සංකේත කතා කළා, බීජීය ප්‍රකාශන කතා කළා. එතකොට සංගුණක කතා කළා, මේකට අමතරව සමජාතීය හා විජාතීය කියන එක කතා කළා. එතකොට අද දවසේ මේ ටික ඉවර කළා. ලබන සතියේ මේ බීජීය ප්‍රකාශන ගොඩනැගීම, සරල සමීකරණ ගොඩනැගීම හා සරල සමීකරණ විසඳීම කියන කොටස් ටික අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට ඕගොල්ලන්ගේ යාළුවෙක් එහෙම ඉන්නවනම් මේ පාර O level කරලා අසමත් වෙච්ච කෙනෙක්, එහෙම නැත්නම් S විතරක් තියෙන කෙනෙක්, යන්තම් පාස් වෙච්ච කෙනෙක්, මේ පාර විභාගේ ලියන්න ඉන්න කෙනෙක්, 10 වසරේ නංගිලා මල්ලිලා කෙනෙක් ඉන්නවනම් එහෙම නැත්නම්
ගත්තොත් මේ පාර විභාගෙ ලියන කෙනෙක් ඒ ඕන කෙනෙකුට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම අය ඉන්නවා නම් ඒගොල්ලන්ට කියන්න. මම මේක ආපහු රිපෝට් කරනවා. අද දවසේ අපි කතා කළේ අඥාත කියන එක. අද දවසේ අඥාත කියන එක කතා කළා. විජීය සංකේත කියන එක කතා කළා. විජීය ප්‍රකාශන කතා කළා. සංගුණක කතා කළා. විජීය ප්‍රකාශන ගොඩනැගීම සරල සමීකරණ විසඳීම හා ගොඩනැගීම කියන කොටස් ටික අපි ලබන සතියේ කතා කරමු. එතකොට ඕගොල්ලන්ගේ කවුරු හරි යාළුවෙක් ඉන්නවා නම් 10 11 වසර කියන නැත්නම් 6 වසර 9 වසර ළමෙක් වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒතකොට ලබන සතියේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ 8 වසර 9 වසරේ මූලික බීජගණිත දැනුම. අපි අද කතා කළේ 6 වසර 7 වසර මූලික බීජගණිත දැනුම. ඒකට ඕගොල්ලන්ගේ යාළුවෙක් හරි අක්කා කෙනෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මල්ලි කෙනෙක් වෙන්න පුළුවන්, නංගි කෙනෙක් වෙන්න පුළුවන්, කවුරු හරි මේ පාර විභාගෙ ලියපු කෙනෙක් වෙන්න පුළුවන්, ලියන්න ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කවුරු හරි කෙනෙක්ට ආය පාරක් විභාගෙ ලියනවා නම් මෙන්න මේ බීජගණිතයේ කොටස් ටික මෙන්න මෙතනින් ඉගෙන ගන්න පුළුවන්. ඒගොල්ලන්ව දැනුවත් කරන්න මෙන්න මේ ෂෙයා කරන්න. ඒගොල්ලන්ට බලන්න පුළුවන් වෙන විදිහට ෂෙයා කරන්න. එතකොට අපි මේක දිගටම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මට තව දෙයක් කියන්න තියෙනවා. එතකොට මේ බීජගණිත පාඨමාලාවට අමතරව මූලික අංක ගණිත දැනුම මේ පාරනේ O level ලියලා රිවිෂන් අයට පටන් ගන්න යන පාඨමාලාව. මේ මූලික දැනුම නැති අයට 10 11 වසර අයටත් දෙන්න පුළුවන්. 9 වසරේ ඉඳලා ඕන කෙනෙක්ට මේක දෙන්න පුළුවන්. 6 වසරේ ඉඳලා කීයදී අපි කතා කරනවා. එතකොට අන්න ඒ අයගේ පාඨමාලාව පිළිබඳව ඕන මෙන්න මේ WhatsApp නම්බරයට මැසේජ් එකක් දාලා ඔයගලන්ට විස්තර දැනගන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න. හරි. අදට අපි පාඨමාලාවට අදාළ කොටස් ටික මෙතනින් ඉවර කරනවා. හරි. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.